අයිබෝන් සුබදැසනක් වේවා කියලා ඔබට ප්‍රාර්ථනා කරනවා. අද මේ නොවැම්බර් මාසයේ 9 වෙනිදා ඔබ මුණ ගැසුමින් පත්තරවල සිරස්තලවලට අවධානය යොමු කිරීමේදී පුවත්පත් කිහිපයක්ම සිය අවධානය යොමු කරලා තිබෙන්නේ අද අලුයම සිට ඉවත් කෙරුණු බස්නාහිර පළාතේ ඇදිරි නීතිය පිළිබඳ කාරණාවට ප්‍රමුඛ අවධානය යොමු කරමින් තමයි පුවත්පත් කිහිපයක් ප්‍රධාන සිරස්තල සකසා තිබෙන්නේ. අපි එතනින්ම දවස ආරම්භ කරමු. දිවයින පුවත්පතට අනුව ගතොතින් බස්නාහිර ඇදිරිය ඉවතට පොලිස් වසම් 23ක් හුදකලා කෙරේ. මාවනැල්ල, රුවන්වැල්ල, කුරුණෑගල නගර සීමාව සහ කුලියාපිටියත් හුදකලායි කියලා තවදුරටත් සඳහන් වෙනවා. ඒ හැරුණු කොට අනෙක් ප්‍රදේශවල ඇදිරි නීති තත්ත්වයන් ඉවත් කිරීමට කටයුතු කොට තිබෙන බවයි සඳහන් වෙන්නේ. මේකම ලංකාදීප පුවත්පත වාර්තා කරන්නේ කොළඹ පොලිස් වැයිකි 12ක්, ගම්පහ 8ක්, කළුතර 3ක් දිගටම වසයි. කොළඹ මහල් නිවාස සංකීර්ණ 6ක්ද ඒ අතර බස්නාහිර ඇදිරිය අද අලුයම 5ට ඉවතට කුරුණෑගල කුලියාපිටිය මාවනැල්ල රුවන්වැල්ල පෙදෙස් කිහිපයකුත් වැසේ කියන කාරණාව ඔවුනුත් අවධාරණය කරනවා. මව්බිම පුවත්පතෙත් ඒ කාරණාවම තමයි අපිට දකින්න ලැබෙන්නේ. පොලිස් වසම් 25ක් තවදුරටත් ලොක්ඩවුන් කියලා තමයි ඔවුන් සඳහන් කරන්නේ. කෙසේ හෝ වේවා ඒ අනුව ගත්තට පස්සේ පැය 245ක කාලයක් පුරා පහුගිය බ්‍රහස්පතින්දා මධ්‍යම රාත්‍රියේ සිට ගත්තොත් එහෙම මේ බස්නාහිර පළාතේ ජනතාවට ඇදිරි නීති තත්ත්වය උඩ ගත කරන්නට සිදු වුණා. ගිය සදුදා අලුයම ඉවත් කරන්නට තිබුණාට ඇදිරි නීතිය ඒ තවදුරටත් පවත්වාගෙන යන්නට තීරණයක් ගනු ලැබුවා. වඩා යහපතට ජනතාවගේ රටේ ආරක්ෂාව ගැන සිතා ඒ කාල සීමාව ඇතුළත ගත්තොත් එහෙම ගෙවුණු සතියක කාලය ඊයේට අවසන් වුණු ගෙවුණු සතියක කාලය අපි නැවත මතකයට නගාගත්තු තින් ආසාදිතයන් 2900 ගණනක ප්‍රමාණයක් 3000ට ආසන්න ප්‍රමාණයක් ආසාදිතයින් නිර්මාණය වුණා මේ සතියක කාලය තුල. ඒ වගේම තමයි රෝහල්ගතව ප්‍රතිකාර ලැබලා සුව වෙලා පිටව ගිය සංඛ්‍යාව 3000 ඉක්මවන අගයක් ගත්තා මේ ගෙවුණු සතියක කාලය පුරාවට. ඒ නිසා මේ දෙකම සමබර වුණු තත්ත්වයක් තමයි අපට දකින්නට ලැබුණේ. නමුත් ඒ අතර මරණ සංඛ්‍යාව නම් ශීඝ්‍ර ලෙස ඉහළ යන ස්වරූපයක් තමයි දකින්නට ලැබුණේ. ඒ අනුව 35 දක්වා ඊයේ සිදු වූ මරණයත් එක්ක රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව මගින් සහතික කළ ඊයේ මරණයත් එක්ක මරණ සංඛ්‍යාව 35 දක්වා ඉහළ යාමත් අපට මේ කාලවකවානුව ඇතුළත දකින්නට ලැබිච්ච තවත් තත්ත්වයක්. ඒ අතරේ අපි මව්බිම පුවත්පතේ තිබෙනවා කාරණා කීපයක් ඒ වෙත අවධානය යොමු කරන්නට බලාපොරොත්තු වෙනවා. බස්නාහිර ඇදිරිය ආදීන් අවසන් පොලිස් වසම් 25ක් තවදුරටත් ලොක්ඩවුන් කියන ගමන් රෝග ලක්ෂණ නැති ආසාදිතයන් සිටිය හැකි. නිවෙස් තුලම ඉන්න වසංගත රෝග විශේෂඥ සුදත් සමරවීර. මේ රට විශේෂයෙන් බස්නාහිර පළාත මේ සහ ඊට අමතරව තවදුරටත් විවෘතව පවතින ප්‍රදේශ මේවා විවෘත කළේ සාමාන්‍ය පරිදි සෑමදේම දැන් හරි කියන තත්වයක නෙවෙයි. අනතුර තිබෙද්දී තමයි අවධානම තිබෙද්දී තමයි විවෘත කරලා තියෙන්නේ. ඒ නිසා හැකිතාක් අනවශ්‍ය ගමන් බිමන් සීමා කරමින් අත්‍යවශ්‍ය කාරණා සඳහා පමණක් පිටත් වීමට කටයුතු කරමින් නිවසට නැවත මේ වසංගත තත්ත්වය ගෙන එන්නට එහෙම නැත්නම් ගෙන ඇවිල්ලා නිවසෙන් තවත් තැනකට රැගෙන යන්න කටයුතු නොකරන්න කියන කාරුණික ආයාචනාව සමග තමයි ජනතාවට මේ ඉඩ ප්‍රස්තාව සැලසී තිබෙන්නේ. ඒ ගැන අපි විශේෂයෙන් අවධානය යොමු කරන්නට ඕනේ. ඒ අතරේ හුදකලා ප්‍රදේශවල අයට රෝගී අවස්ථාවක හැර නිවෙසින් පිටවීම තහනම් කියලා සඳහන් වෙනවා මව්බිම පුවත්පතේ. ඒ වගේම අපි තවත් දකින්න තත්ත්වයක් තමයි ඊයේ දවසේදී මේ කිසිදු පුද්ගලයෙකුට යාම් එම් සම්පූර්ණයෙන් නවතා දමන්නට කියලා තමයි මුලින් කියවුනේ. මේ පිළිබඳ වාර්තාවේ සඳහන් වුණේ පොලිසිය මගින් මුලින් ප්‍රකාශයටපත් කරුණේ හුදකලා කොට ඇති ප්‍රදේශවලට ඇතුළු වීමත් ඉන් පිටවීමත් අත්‍යවශ්‍ය සේවාවලට සම්බන්ධ අයට පවා තහනම් කියලා තමයි මුලින් කියුනේ. නමුත් ඉන් පසුව සඳහන් වුණා විශේෂයෙන් BOI යටතේ පවතින ආයෝජන මණ්ඩලය යටතේ පවතින කර්මාන්ත ශාලාවල ඒ වගේම අනිකුත් කර්මාන්ත ශාලා පවත්වාගෙන යාම සඳහා එම සේවකයන්ට ඒ සමාජිකයන්ට අත්‍යවශ්‍ය සේවාවල නියුතු අයට ඒ ඉඩ ප්‍රස්තාව තිබෙන බවත් සඳහන් වෙනවා. ඇතුළු වීමට පිටවීමට අවස්ථාව තිබෙන බවත් සඳහන් වුණා. ඒ වගේම තමයි මේ ප්‍රදේශ හරහා ප්‍රධාන මංමාවත් වැටී තිබෙනවා නම් ඒ මංමාවත් වල වාහන ගමනාගමනයේ සඳහා අවසරයක් තිබෙනවා. තිබුණාට ඒ ප්‍රදේශවලින් මගින් කවුරු
අනතුරු හෝ බැස්සවීම සහ නංවා ගැනීම දෙකම තහනම් වන බව තමයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතික් ශාජිත් රෝහණ මහතා සඳහන් කරන්නේ. ඒ සමගම අපි තවදුරටත් දකින කාරණා කීපයකුත් තිබෙනවා සහ ඔබ දැනුම්වත් විය යුතු කාරණා කීපයක් තිබෙනවා. දැන් මේ ඇඳිරි නීති තත්ත්වය ඉවත් කිරීමත් එක්ක ටිකක් නුහුරුණු පුරුදු ගතියක් එන්නටත් පුළුවන්. යලිත් වතාවක් ජන ජීවිතයේ සාමාන්‍ය අතට පත්වීමේදී අර පරණ තාලෙටම කටයුතු කරන්න යාමෙන් අපි නැවත වතාවක් අනතුරට පත්විය හැකියි. දැනටත් අපි අනතුරේ තමයි ඉන්නේ. යම් පාලනයකට නතු කරගෙන තිබෙනවා නම් ඒ පාලනයනුත් ගිලිහි ගිහිලා අපි මීළඟ වටේට මීළඟ අදියරට පත් වුණොත් එක රටක් විදියට අපි ඊටාම බරපතල ඛේදවාචකයකට මුහුණ දෙන තත්ත්වයක් බවට පත් වෙනවා. ඒ නිසා මේ සම්බන්ධව උපදේශනය නිරන්තරව ඊටාමත්ම වැදගත්. අප ප්‍රවෘත්ති වාර්තාවක් අප සතුව තිබෙනවා. ඊ රාත්‍රී ප්‍රවෘත්ති ප්‍රකාශය අඩංගු වුණු ඒ ප්‍රවෘත්ති වාර්තාවේ තියෙන නිසා අපි මුල් අවධානය යොමු කරලෙමු. යන කොවිඩ් වසංගත තත්ත්වය පිළිබඳව අපි හැම කෙනෙක්ම දැඩි අවබෝධයකින් යුතුව කටයුතු කරන්නේ නැතිනම් සිදුවන්නේ හැම කෙනෙකුටම ජීවිතවලින් වන්දි ගෙවන්නට. සෞඛ්‍ය අමාත්‍යාංශය නිල වශයෙන් ප්‍රකාශයට පත් කරන ආකාරයට මෙවන විට අප සිටින්නේ කොරෝනා තත්ත්වයේ තුන්වෙනි අදියර තුල. පළමු සහ දෙවන අදියරයන් එතරම් භයානක නොවුනත් තුන්වන අදියර පිළිබඳව වඩාත් සැලකිලිමත් විය යුතුයි. ඉන් අනුතුරුව එළඹෙන්නේ හතරවන අදියර. තුන්වන අදියර තුලත් අපට මේ රෝගය වළක්වා ගන්නට පුළුවන්. අපි පරිස්සම් වුණොත්. හැබැයි එහෙම නොවුනොත් සිද්ධ වෙන්නේ හතරවෙනි අදියරට ඊටාම ඉක්මනින් අපිට ගමන් කරන්නට සිදුවීම. අපගේ මේ උත්සාහය තුන්වන අදියරේ ඉන්න අපි දෙවෙනි හෝ පළමු අදියර දක්වා ගමන් කරවීමට ඔබව දැනුවත් කරවීම. විශේෂයෙන්ම අප මතක තබා ගත යුතුයි කිසිසේත්ම අප සිව්වන අදියරට නොයා යුතුයි. එය අතිශය භයානකයි. මෙම තුන්වන අදියරේදී අප කටයුතු කළ යුත්තේ කෙසේද? මෙම නව තත්ත්වයක් සමග ශේෂ්ත්‍රයන් 55ක් අනුගමනය කළ යුතු නව මාර්ගෝපදේශ මාලාවක් සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් මේ වන විට ප්‍රකාශයට පත් කර තිබෙනවා. ඔබ දැන් කටයුතු කළ යුත්තේ මේ ආකාරයටයි. එක් නිවසකින් නවතැනකින් පිටවීමට අවසර දී ඇති පුද්ගලයන් සංඛ්‍යාව තුන්වන අදියරේදී 2 දෙනෙකුට පමණයි. පොදු ප්‍රවාහනයේදී දෙවැනි අදියරේදී බස් රථයේ දුම්රියේ ආසන ධාරිතාවෙන් 75% දක්වා මගින් ප්‍රවාහනය කිරීමට පමණක් අවසර ලැබෙනවා. පෞද්ගලික කුලී රථ සේවා කාර් සහ ත්‍රිරෝද රථ සඳහා උපරිම මගින් සංඛ්‍යාව 2 දෙනෙකුට සීමා කර තිබෙනවා. වෙනත් වර්ගවල වාහන සඳහා එය ආසන ධාරිතාවෙන් 50%කටයි සීමා වන්නේ. තෙවැනි අදියරේදී රජයේ කාර්යාල කටයුතු කෙසේද සිදුවන්නේ? අවශ්‍ය අවම කාර්ය මණ්ඩලය සමග ක්‍රියාත්මක විය හැකි සෑම විටම නිවසේ සිට වැඩ කිරීම දිරිමත් කිරීමත් කළ යුතුයි. පෞද්ගලිකාංශයේ කාර්යාල සහ වෙනත් කාර්යාල මෙම කොවිඩ් තෙවැනි අදියරේදී ක්‍රියාත්මක විය යුත්තේ කෙසේද? අවශ්‍ය අවම කාර්ය මණ්ඩලය සමග ක්‍රියාත්මක විය හැකි සෑම විටම නිවසේ සිට වැඩ කිරීම දිරිමත් කිරීම සඳහා උපදෙස් ලබා දී තිබෙනවා. සුපිරි වෙළඳසැල් කෙසේද ක්‍රියාත්මක විය යුත්තේ? ඇවිදීමට හැකි වර්ග මීටර් 1.5ක ඉඩ ප්‍රමාණයක් එක් පුද්ගලයෙකුට ප්‍රමාණවත් යයි සලකමින් එම ආකාරයට ලබාගත හැකි ඉඩ ප්‍රමාණයෙන් 50%ක ඉඩ ප්‍රමාණයක් පිරෙන ආකාරයට ගනුදෙනුකරුවන් ඇතුළත් කරගත හැකි. ලබා දී ඇති උපදෙස් පිළිපදින්න වෙළඳසැල් තුළට ඇතුළු කරගත හැකි පුද්ගලයන් සංඛ්‍යාව වෙළඳසැලෙන් පිටත ප්‍රදර්ශනය කිරීමට කටයුතු කළ යුතුයි. බාබර සහ රූපලාවන්‍යාගාර මෙම තත්ත්වය තුළ ගනුදෙනුකරුවන් සඳහා ලබා දී හැකි ඉඩ ප්‍රමාණයෙන් 50%කට ඉඩ ප්‍රමාණයක් පිරෙන ආකාරයට ගනුදෙනුකරුවන් ඇතුළත් කරගත හැකි. සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ලබා දී ඇති උපදෙස් වලට අනුකූලව කටයුතු කළ යුතුයි. මෙම තත්ත්වය තුළ අධිකරණ කටයුතු කෙසේද සිදුවන්නේ? ලබා දී හැකි ඉඩ ප්‍රමාණයෙන් 50%ක ඉඩ ප්‍රමාණයක් පිරෙන ආකාරයට මහජනය ඇතුළත් කරගත හැකි. ලබා දී ඇති උපදෙස් වලට අනුකූලව කටයුතු කළ යුතුයි. බන්ධනාගාරවල අමුත්තන්ට පැමිණීමට අවසර නැහැ. සෞඛ්‍යාංශ රජයේ රෝහල්, පෞද්ගලික රෝහල්, ෆාමසි, රසායනාගාර, වෛද්‍ය සේවාද ඇතුළුව ලබා දී ඇති උපදෙස් වලට අනුකූලව සේවා අවශ්‍යතා පවත්වා ගැනීම සඳහා හැකි අවම සංඛ්‍යාවක් සමග ක්‍රියාත්මක විය හැකියි. කොරෝනා තෙවන අදියරේ සිටින ශ්‍රී ලංකාව තුළ දිවාසුරකුම් මධ්‍යස්ථාන පෙර පාසැල් සහ පාසැල් කෙසේද ක්‍රියාත්මක විය යුත්තේ? 50%ක ධාරිතාවයක් සහිතව දිවාසුරකුම් මධ්‍යස්ථාන පෙර පාසැල් ක්‍රියාත්මක කළ හැකි. එහෙත් පාසල් වසා දමා තිබිය යුතුයි. විශ්වවිද්‍යාල ඇතුළු උසස් අධ්‍යාපන ආයතනද තෙවැනි අදියර තුළ වසා දමා තිබිය යුතුයි. මේ ආදී වශයෙන්
තාම වැදගත් වෙන කාරණා බොහොමයක් අපි මතක් කරන්නට හේතු වුණේ දැන් අද සිට කටයුතු ආරම්භ කිරීමත් එක්ක ඔබ මේ පිළිබඳ අවබෝධයකින් තම තමන්ගේ කටයුතු වල නිරත විය යුතු නිසායි. මෙහිදී ජනතා විදියට ඊටාම වැදගත් වෙන එදිනෙදා චර්යා රටාවන්ට අදාළ වෙන කාරණා තමයි අපි ඔබට මේ බොහොමයක් ඉදිරිපත් කළේ. අවසාන වශයෙන් දකින්නට ලැබිච්ච කාරණාව තමයි මේ මංගල උත්සව මංගල්‍ය කටයුතු කොහොමද සිදු විය යුත්තේ කියන එක. ඒ පිළිබඳවත් අර අපි මා හිතන්නේ වඩාත් ඔබට පහසුයි අපි පෙර තත්ත්වයන් සිහියට නගා ගැනීම මේ දෙවන වටයක් මතුවෙලා ඒමට පෙර ආතුව අපේ තිබුණා යම් නිර්දේශ මාර්ගෝපදේශ මාලාවක් මත කටයුතු කරන තත්ත්වයක් මුල් අධීරයේදී අන්න ඒ තත්ත්වයන් යලි සිහියට නගා ගත්තොත් ඉන් ඉදිරියට යාමක් ඒ දිගුවක් විනා ඊටත් එහාට යාමේ තත්ත්වයක් නෙමෙයි තියෙන නිසා අවම වශයෙන් ඒ ගැනවත් අවධානයෙන් අපි කටයුතු කරන්න ඕනේ. කොහොම වෙතත් මෙන්න මේ කාරණා ගැනත් අපි විමසිලිමත්ව සිටීම ඉතාමත්ම වැදගත්. නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළ තවත් එක් කරුණක් තමයි ඇතම් ස්ථානවලට ඇතම් අය ඇතුළත් වීමේදී ව්‍යාජ තොරතුරු ලබා දීමක් පෙන්눔 කරනවා කියලා. ඒ නිසා වහාම ව්‍යාජ තොරතුරු ලබා දෙන අයට නීති ක්‍රියාත්මක කරනවා කියන එකත් එයයි කුමන ආකාරයෙන් නොහඹා ගොස් එයයි පිළිබඳව නීති ක්‍රියාත්මක කරනවා කියන එක දැඩිව අවධාරණය කරන කාරණාවක්. මේක සෙල්ලමට ගත යුතු තත්ත්වයක් නොවේ කියන එක අපි විශේෂයෙන් ඔබට සඳහන් කරන්නට කැමති. හේතු කාරණා සහිතවයි ඔබේ තොරතුරු ඉල්ලා සිටින. ඒ නිසා ඔබව සම්බන්ධ කරගත හැකි ආකාරයෙන් පැහැදිලිව තොරතුරු ලබා දීම මේදී පුරවැසිය යුතුකම වගකීම වෙනවා. ඒ ගැන අවධානය යොමු කරන්නටම වෙනවා. ඒ එක්කම අපි මේ කටයුතු කරමින් ඉන්නේ තත්ත්වය පිළිබඳව යලි මා හිතන්නේ සිහියට නගා ගත්තොතින් බස්නාහිර පළාත යලි විවෘත කරාට ආසාදිතයින් සංඛ්‍යාව 14 ඔන්න මෙන්න කියලා තියෙද්දි තමයි අපි මේ රට බස්නාහිර පළාත විවෘත කිරීමේ කටයුතු අද අලුයම සිදුවනු ලැබුවේ. හරියටම කිව්වොත් 13929ක් විදියට තමයි ඉලක්කම වාර්තා වෙන්නේ ආසාදිතයෝ සංඛ්‍යාව මරණ 35ක්. ඉතින් මේ පසුබිම තුල අප සැලකිලිමත් විය යුතු ආකාර බොහෝමයි. ඒ ගැන නිරන්තරව සිහි කල්පනාවෙන් අපි කටයුතු කරමු. තවත් බොහෝ කරුණු කාරණා අපි නැවත පුවත්පත් වාර්තා වෙත යමු. ඒ අතරේ දැන් මේ බස්නාහිර පළාත විවෘත වීමත් එක්ක පොදු ප්‍රවාහන මගී ප්‍රවාහන කටයුතු සිදු වන ආකාරය පිළිබඳව විමසිලිමත් වීමත් වැදගත්. එයත් බොහෝ දිනකට ප්‍රශ්න පැන නගින කාරණාවක් බවට පත් වෙනවා. අපි මේ වැඩිමනක් අවධානය යොමු කරන්නේ අද සිට කටයුතු ආරම්භ කරන්නට බලාපොරොත්තු වෙන ඔබ වෙනුවෙන්. ඒ නිසා තමයි මේ ප්‍රවෘත්ති වාර්තා උපුටා ගනිමින් මේ තොරතුරු වලට ප්‍රමුඛත්වය දෙමින් අපි වාර්තා කරන්නේ යෙදෙන්නේ. මේ මගේ අවශ්‍යතාව අනුව බස් දහවනයට පියවර ගන්නා බව අද පුවත්පතේ වාර්තාවක අපට දකින්නට ලැබෙනවා. බස් පමණක් නෙවෙයි සෞඛ්‍ය ක්‍රමවේද අනුව උදේ සහ හවස දුම්රිය දහවනයට හුදකලා ප්‍රදේශවල දුම්රිය නැවැත්වීමක් නැහැ. හුදකලා කරන ලද ප්‍රදේශවල දුම්රිය ස්ථාන තිබුණාට ඒවැයි දුම්රිය නැවැත්වීමක් කිසිසේත් සිදු නොවන බව දුම්රිය බලධාරීන් ප්‍රකාශ කරනවා. ඒ වගේම තමයි මේ දුම්රිය තියෙන්නේ කාර්යාල සේවක සේවිකාවන්ගේ ප්‍රවාහනය සඳහා පමණයි කියන එකත් ඔවුන් අවධාරණය කරනවා. ඒ නිසා දුර ගමන් දුම්රිය බොහෝ විට දහවනය නොවේවි මේ තත්ත්වය උඩ. ඒ වගේම බස් රථ තුලත් පනවා තිබෙන නීති රෙගුලාසි වලට අනුකූලව දහවන කටයුතු සිදුවන්නේ මගින් ප්‍රවාහනය පවත්වා ගත යුත්තේ වුන් ඒ ආකාරයටයි. මේ ගැන බස් සංගම් අතර සාකච්ඡා තිබුණා. ඒ වගේම බස්නාහිර පළාත බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශපාලන තෙන්නකෝන් මහතා සහ බස් සංගම් අතර සාකච්ඡාවකුත් තිබුණා. මේ සාකච්ඡාවට ගැමුණු විජේරත්න මහත්මයා එහෙමනම් සහභාගී වෙලා සිටියේ නෑ. නමුත් අනිකුත් බස් සංගම් වල නියෝජිතින් සහභාගී වෙලා හිටියා. ඒ වගේම ප්‍රවාහන රාජ්‍ය අමාත්‍යවරයා විදිහට ප්‍රවාහන සේවා රාජ්‍ය අමාත්‍යවරයා විදිහට දිලුම් අමුණුගම මැතිතුමත් මේ ක්‍රියාදාමයේ සිදුවන ආකාරය පිළිබඳව දැන් ගාස්තු ප්‍රශ්නකුත් ඇවිල්ලා තිනවා බස් ප්‍රවාහනය සම්බන්ධව ගත්තාම මේ ආදී කාරණා සම්බන්ධ දැනුම්වත් කිරීමක් කළා මෙන්න මේ ආකාරයට. අපි දැන් සූදානම් එතුමාගේ අදහස් දැක්වීම වෙත යොමු වන්නට. ඉවත් කරන ප්‍රදේශවල සාමාන්‍ය පරිදි බස් රථ ධාවනය කරන්නත් ළංගම සහ පෞද්ගලික බස් රථ ඒ වගේම ඇදිරි නීතිය පවතින ප්‍රදේශ ගමන ආරම්භය හෝ ගමනාන්තය වෙන තැනදී ඒ බස් ගමන් වාරයම අවලංගු වෙනවා. ඇදිරි නීතිය තියෙන ප්‍රදේශයේදී කවුරුවත් නගා ගැනීමවත් බසයෙන් බැසීමවත් තහනම් වෙනවා. ඇදිරි නීතිය තියෙන ප්‍රදේශ හරහා බස් රථ ගමන් කරනවා. ඊ වගේම අපි අඟහරුවාදා දිනේ කොවිඩ් ප්‍රවාහන ප්‍රතිපත්ති එළි දක්වන්න බලාපොරොත්තු වෙනවා. බස්සේ දොරවල් දෙකේම සැනිටයිසර් බෝතල් සවි කිරීම, මේ මගින් ලියාපදිංචි කර ගැනීම සඳහා QR කෝඩ් මගින් මේ අය ලියාපදිංචි කිරීම, ඒ වගේ ප්‍රතිපත්ති කීපයක් එළි දක්වන්න බලාපොරොත්තු වෙනවා. ප්‍රවාහන ක්‍රමවේද 3ක් දැන් අපි හඳුනාගෙන තියෙනවා. එක ක්‍රමවේදයක් පරණ ක්‍රම. ඉඳගෙන යන්නත් පුළුවන්, හිටගෙන යන්නත් පුළුවන්. දෙවැනි ක්‍රමවේදය තමයි ආසන ගානට පමණක් ධාවනය කිරීම. ඊට දිනේ සිටත් සෞඛ්‍ය අංශවල උපදෙස් පරිදි අපි ධාවනය කරන්න බලාපොරොත්තු වෙන්නේ. තුන්වෙනි ක්‍රමවේදයේ එක අසුනකට එක්කෙනෙක් බැගින්.
ඒ කියන්නේ දෙන්නෙක් යන්න පුළුවන් අසුනක එක්කෙනෙක්, තුන් දෙනෙක් යන්න පුළුවන් අසුනක දෙන්නෙක්. ඒ කියන්නේ දුරස්ථභාවය පවත්වාගෙන ප්‍රවාහනය කිරීම. මේ ක්‍රමවේදය තවමත් කොහෙටවත් ආරෝපණය කරන්න සෞඛ්‍ය අංශ වලින් අපිට උපදෙස් දීලා නැහැ. සාමාන්‍ය ගාස්තු වල වෙනසක් වෙන්නේ නැහැ. සාමාන්‍ය ගාස්තු කියන්නේ ඉඳගෙන සහ හිටගෙන යෑම. නමුත් දැනට සාමාන්‍ය ක්‍රමවේදයට ප්‍රවාහනය කරන්න අපි අවසර දෙන්නේ. දෙවනි ක්‍රමවේදයට, ඒ කියන්නේ ආසන ගාන ප්‍රවාහනය කිරීමට සහ 50% නැත්නම් එක අසුනකට එක්කෙනෙක් බැගින් ප්‍රවාහනය කිරීම සඳහා සුළු ගාස්තු සංශෝධනයක් අපි කරන්න බලාපොරොත්තු වෙනවා. ඒවා කීයද කියලා අපි අඟහරුවාදට ප්‍රකාශ කරන්න. අමාත්‍යවරයා සඳහන් කළේ අද දිනේ සිට ක්‍රියාත්මක විය යුතු ආකාරය පිළිබඳ අදට අදාළ වෙන ආකාරයේ සිට තමයි අදහස් දැක්වීම සිදුවන්නේ. අනුව හෙට අඟහරුවාදා දිනේදී මේ ගාස්තු සංශෝධනය පිළිබඳව සිදුවන ආකාරය නිල වශයෙන් ප්‍රකාශයට පත් කරනවා කියලා කියද්දී දිවයින පුවත් වාර්තාවක් අපිට මුණ ගැසෙනවා. කොරෝනා ප්‍රවාහන ප්‍රතිපත්තියේ හෙට බස් ගාස්තු 20%ත් 50% අතර ප්‍රතිශතයකින් ඒ අනුව වැඩි වෙන බව තමයි අද දිවයින පුවත්පත නම් වාර්තා කරලා තියෙන්නේ. ප්‍රවාහන කටයුතු පිළිබඳ එලෙස අවධානය යොමු වෙන කොට කොවිඩ් තත්ත්වය නිසා පීඩාවට පත්ව සිටින සමස්ත ජනතාවටම අවම සහනය හෝ ලබා දිය යුතුයි කියලා ජනතා විමුක්ති පෙරමුණත් මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් ඊයේ රාජ්‍යයට බල කිරීමක් අවධාරණය කිරීමක් සිදු කරනු ලැබුවා. ඒ කියන්නේ අද පුවත් වාර්තාවක් අද පුවත්පතේ අපට දකින්නට පුළුවන්කම තිබෙනවා. ඒ සමගි ජනබලවේගයත් නිරන්තරව රාජ්‍යයට බලපෑම් සිදු කරමින් සිටිනවා. මේ ඔවුන් දකින ආකාරය යම් අඩුහුඩුකම් සිදුවද්දී කොවිඩ් පාලන මේ මර්ධනය කිරීමේ වැඩපිළිවෙල පිළිබඳව යම් විවේචන අතරේ අපිට දකින්නට පුළුවන්. අද පුවත්පතේම තියෙනවා විනාඩි 20කින් කොවිඩ් හඳුනාගත හැකි ප්‍රතිදේහ පරීක්ෂණ නොකිරීමට හේතු කවරේද? විපක්ෂ නායක සජිත් රජයෙන් විමසයි කියලා තමයි එහි සඳහන් වෙන්නේ. එතුමා මෙලෙස ප්‍රශ්න කරනවා වගේම මේ රැපිඩ් ඇන්ටිජන් ටෙස්ට් පිළිබඳව ප්‍රතිදේහ පරීක්ෂණ පිළිබඳව කාරණාව ඉතාම උණුසුම් මුහුණුවරක් ගෙන ඇති බවක් තමයි අපට දකින්නට ලැබෙන්නේ. ඒ අනුව අද අලුයම කාලයේදී මේ සම්බන්ධව කට්ටල ලක්ෂයක් ශ්‍රී ලංකාවට ගෙනීමේ සූදානම පිළිබඳව තොරතුරු වාර්තා වෙනවා. ඒ සමගම සඳහන් කරන්නට ඕනේ මේ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණය PCR පරීක්ෂණයට ආදේශකයක් නොවන බව තමයි වෛද්‍යවරුන් ඒ වගේම සෞඛ්‍ය විශේෂඥවරු සඳහන් කරන්නේ. ඒක වෙනම පරීක්ෂණයක්. PCR පරීක්ෂණය වෙනම පරීක්ෂණයක්. මේ පිළිබඳවත් යම් ගැටලු කාරණා මතුවලා තිබෙනවා. මේ ගෙන්වීමේ ක්‍රියාවලිය පිළිබඳව අපි දකිනවා යම් පුවත් වාර්තා තුළ සම්බන්ධව දැඩි විවේචනයක් තිබෙන ආකාරයත් මුලින් මේ ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ලක්ෂ 5ක ප්‍රමාණයක් ලැබෙන බව සඳහන් වුණා. ඊට පස්සේ රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන මහතාගේ අදහස් දක්වීම ඇතුළත කියවෙන කාරණා නිසා වෙනත් ප්‍රශ්න පැන නගිනවා. ඒ පිළිබඳව ප්‍රශ්න කිරීම අපට නිරන්තරව දකින්නට ලැබෙනවා. රවි කුමුදේශ් මහතාගෙන් මේ ආදී පාර්ශවවලින් මේ රැපිඩ් ඇන්ටිජන් ටෙස්ට් කට්ටල ගෙන්වීම පිළිබඳව ඒ ගනුදෙනුව පිළිබඳව ඒ වගේම විවිධ සිවිල් සංවිධාන ප්‍රශ්න කරනවා දකින්නට ලැබෙනවා. යම් පුද්ගලිකාංශය සඳහා මෙලෙස ගෙන්වීමක් තමයි සිදුවන්නේ කියන එක තමයි දැන්නේ අතර කියවෙන්නේ. මේ ආදී සංකීර්ණ ගැටලු සහගත තත්යකට තමයි මේ ප්‍රතිදේහ පරීක්ෂණ කට්ටල ගෙන්වීමේ ක්‍රියාවලිය මේ වන විට පත්ව තිබෙන්නේ. එවැනි පසුබිමක රජයේ මැදිහත් වීම, සෞඛ්‍ය අංශවල මැදිහත් වීම, ඒ අතරේ සෞඛ්‍ය ලේකම්වරයා සඳහන් කරනවා ඊයේ තිබ්බ විශේෂ සාකච්ඡාවක් සෞඛ්‍ය අංශ ප්‍රධානීන් මාධ්‍යයට සියලු මාධ්‍ය නාලිකා ආවරණය වෙන පරිදි විශේෂ සාකච්ඡාවක් තිබ්බා. මේදී සඳහන් කළේ WHO ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් මේ රැපිඩ් ඇන්ටිජන් ටෙස්ට් කට්ටල ඉල්ලා සිටියත් මාසික පමණ කාලයක් ගත වීම නිසා ඒවා ලබා ගැනීමට පෞද්ගලික අංශය මගින් ඒවා ගෙන්වීම පිළිබඳව අවධානය යොමු වුණා. ඒවායේ සාම්පල ගෙන්වලා දෙන්නට කියලා පාර්ශව ගණනාවකට කියලා තිනවා. යම් අය සාම්පල ඉදිරිපත් කරලා තියෙනවා. ඒ අනුව කටයුතු කරනවා කියන එක තමයි සඳහන් වුණේ. ඒ අතර අපි මේ පිළිබඳවත් අවධානය යොමු වූ නිසා දැන් සූදානම් ඊයේ පස්වරුවේ මේ තිබ්බ සාකච්ඡාවේ යා විශේෂ අවස්ථා මේ සෞඛ්‍ය ප්‍රධානීන් බලධාරීන් නිලධාරීන් දැක්වූ අවස්ථා මේ අදහස් දැක්වීම වෙත ඔබේ අවධානය යොමු කරන්නට. අපි මේ වෛරස් එක ගැන අපිට ලොකු අවබෝධයක් තිබ්බේ නැහැ. ඒ නිසා අපි මාස 2ක විතර කාලයක් අපි රට වහලා තිබ්බා. නමුත් අපි දැන් වෛරසය හැසිරෙන විදිය ඒ පිළිබඳව අපි දන්නවා. ඒ වගේම විදේශ රටවල් කොහොමද මේකට මුහුණ දෙලා තියෙන විදිය අපි දන්නවා. ඒ සියලුම දේවල් අනුසාරයෙන් තමයි අපි මේ තීරණයට එළඹියේ. ඉතින් අපි හෙට නිරෝධායන ඇඳින්නේ ඉවත් කරනවා. නිරෝධායන ඇඳින්නේ ඉවත් කරත් මම හිතනවා අපි
කලින් අපි මහජනතාවට උපදෙස් දුන් පරිදි සෞඛ්‍ය පුරුදු ඒ විදිහටම පිළිපැදිය යුතුයි. ආයතනයක් ක්‍රියාත්මක වෙනවා නම් අපිට එක ක්‍රමවේදයක් තියෙනවා අර බයෝ සේෆ්ටි බබල් කියන එක. ඒ කියන්නේ එකම කණ්ඩායමක් ඇතුළට ගිහිල්ලා ඒ කණ්ඩායම එළියට එන්න ඕනේ. ඒක ඊටාත්ම දැඩි අධීක්ෂණයකින් කරන්න ඕනේ දෙයක්. ඒ හුදකලා කරන ලද ස්ථානවලින් කවුරු හරි ඉන්නවා නම් ඔෆිස් වල වැඩ කරන අයට මේ කාල සීමාවට මම හිතනවා ඒකට කිසිම ගැටලුවක් වෙන එකක් නෑ. මේ කාල සීමාවේ තමන්ගේ නිවස් වලට වෙලා ඉන්න කියන එක තමයි අපි කියන්නේ. මේ වෛරසයේ විශේෂ ස්වභාවයක් තිබුණා. ගිය පාරවල ආපු වෛරසයට වඩා මේක ලෙඩ පැතිරීමේ හැකියාව, තව කෙනෙකුට පැතිරීමට තියෙන හැකියාව ඊටම වැඩි. ඊට සුළු කාලයක් වුණත් තමන් නිරාවරණය වුණොත් වෛරස් එකට ඊට පහසුවෙන් ඒ අයට වෛරස් රෝගේ හැදිලා තිබුණා. ඒ වගේම තමයි වෛරස් ලෝඩ් එක ගොඩක් වැඩි. ඒ වාතාවරණයේ තිබුණ වෛරස් ප්‍රමාණය වැඩි, පහසුවෙන් වෙන කෙනෙකුට ආසාදනය වෙන්න හැකියාව වැඩි වෙලා තිබුණා. හැබැයි අපි සූදානම් වෙලා හිටියේ. අනිත් එක තමයි අපි දැක්කේ මේ ලෙඩුන්ගෙන් 90% විතර රෝග ලක්ෂණ පහළ කරේ නැහැ. ඒ කියන්නේ ඇසිම්ප්ටොමැටික් අය. ඒගොල්ලන් අපිට රෝහලකටම ගෙනියන්න ඕනේ නැහැ. යම්කිසි ආරක්ෂිත තැනක යම් මට්ටමක සෞඛ්‍ය පහසුකම් තියෙනවා. ඒගොල්ලන් නිරීක්ෂණය කරන්න පුළුවන් තැන් හොයාගෙන ඒ ඇසිම්ප්ටොමැටික් අයව අපි ඒ තැන්වල දැම්මා. රෝහල් අපි ඉතුරු කරගත්තා. සිම්ප්ටම්ස් තියෙන අයව දාන්න. ඒක රෝග ලක්ෂණ තියෙන අය දාන්න. පද්ධතිය දුර්වල වීමක් උන්නේ අපිට තාමත් මේක කන්ට්‍රෝල් කරන්න පුළුවන්. එතකොට එහෙමනම් මිනිස්සු සහ ආයතනවල ලොකු වගකීමක් තියෙනවා. ඉතින් මේ ක්‍රියාකාරකම් කොයි විදිහටද වෙන්නේ? ඉතින් විශේෂයෙන්ම මේක වෙන්නේ එහාට මෙහාට යනකොටයි කට්ටි ගොඩක් එකතු වෙනකොට. මේ දෙක වළක්වන්න ඕනේ. අපි කියන්නේ ගෙදරකින් දෙන්නෙක් වගේ එළියට ගියාට කමක් නැහැ කියන එක. නමුත් ඒකත් බලන්න ඕනේ මේක අත්‍යවශ්‍ය කටයුත්තක් සඳහාද කියන එක. ගමනාගමනය නම් අපි කියන්නේ බස් වල එක සීට් එකකට එක්කෙනෙක් වගේ තමයි අපි නිර්දේශ කරන්නේ. හිටගෙන ගොඩක් කට්ටිය එකතු කරගෙන යන ගමන් මේ වෙලාවේ අපිට කිසිසේත් අපි අනුමත කරන්නේ නැහැ. අහමු වුණා සමහර අවස්ථාවලදී මේ නිවසේ ගිය සමහර අයගේ කොවිඩ් රෝගය තියුණ බව. එතකොට එතන සමහර අය මිය ගිහිල්ලා තියෙන්නේ කොවිඩ් රෝග විස බීජය තියුණාට කොවිඩ් රෝගයෙන් නෙමෙයි. අර අය ඒගොල්ලන්ට තියුණ හෘදයාබාධ හෝ පෙනහළු හෝ වෙනත් රෝගාබාධ නිසා තමයි මේ මියම් සිද්ධ වෙන්නේ. ඒ අතරේ සමහර අය විශේෂයෙන් මේ රෝහල් ගත වෙලා මිය යන අය ඒ කොවිඩ් රෝග තත්ත්වයක් එක්ක මිය යන බව අපි දැක්ක. මොකද කොවිඩ් රෝගයේ වැඩි වීම සහ බරපතල වීමේ ලක්ෂණ එයාගේ සමහර අයගේ පෙන්වනවා. ඉතින් මෙතනදී වැදගත් කාරණේ වෙන්නේ මේ කොවිඩ් රෝගයේ සංකූලතා එන අය උනත් හැමෝම මැරෙන්නේ නැහැ. ඒකෙන් කොටසක් මැරෙන්නේ. ඒ නිසා යම්කිසි රෝග ලක්ෂණයක් තියෙනවා මේ හැම කෙනෙක්ම වෛද්‍ය උපදෙස් ලබා ගැනීම ඉතාමත් වැදගත්. ඒ සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා ඒ වගේම සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා ඇතුළු සෞඛ්‍ය ප්‍රධානීන්ගේ සහභාගීත්වයෙන් ජනතාව දැනුම්පත් කිරීම සඳහා පැවති සාකච්ඡාවේ පසුරුවේ මාධ්‍යට නිරාවරණය කළ සාකච්ඡාව. කෙසේ වෙතත් මෙහිදී අවධාරණය වෙච්ච කාරණා අතරේ අවසානයේ IDH රෝහලේ විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා සඳහන් කළ මේ මරණ පිළිබඳව තත්ත්වය ගත්තොත් එහෙම කොවිඩ් දෙවැනි රැල්ලේ මරණ 50%කට ආසන්න ගණනක් සිදුව ඇත්තේ රෝහල් වලින් පිටතයි. නිවෙස් තුලම මියගිය තත්ත්වයන් පිළිබඳව දැන් ඒත් රෝහල් ගත කරනකොටත් වයස අවුරුදු 78ක පිරිමි පුද්ගලයා මිය ගොස් සිටි බව තමයි වාර්තා වෙන්නේ. 35 වන මරණය පිළිබඳවත් එලෙසයි තොරතුරු වාර්තා වෙන්නේ. මේ ගැන විශේෂ අවධානයක් යොමු වෙලා තියෙනවා. ඒ අතරේ මේ සාකච්ඡාවටම සම්බන්ධ කර හැකි කාරණා කීපයක් තිබෙනවා. රටේ සියලු ජනතාව සෞඛ්‍ය උපදෙස් නිසි ආකාරව පිළිපැදිය යුතුයි. ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ විශේෂඥ වෛද්‍ය සුදාජ් සමරවීර මහතා උපුටා දක්වමින් අද පුවත්පත ලෙස වාර්තාවක් ගෙනෙනවා. ඒ වගේම රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය කියනවා රට නව සාමාන්‍යකරණයට ලක් කර ගැනීමට කොවිඩ් වලට අදාළ සෞඛ්‍ය උපදෙස් ඒ ආකාරයෙන්ම පිළිපදින්න. ඕකම දිවයින පුවත්පතේ අපට දකින්නට පුළුවන්කම තිබෙනවා. ඇඳිරිය ඉවත් කළ පසු ජනතාවට වැඩි වගකීමක් රාජ්‍ය වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අවධාරණය කරයි. අපේ ජීවන රටාව සාමාන්‍ය තත්ත්වය මේ නව සාමාන්‍ය තත්ත්වය ලෙස සලකා කටයුතු කළොත් ඒක අපිට අමුතු නුහුරු කාරණාවක් වන්නේ නැහැ කියන එක බොහොම පැහැදිලි තත්ත්වයක්. අපි මේ අතරතුර තවත් දකින්න සුවිශේෂ තත්ත්වයන් බොහොමයක් තියෙනවා. මේ වසංගත රෝග තත්වයටම අදාළ වෙන නිවාසවලම නිරෝධානය වන අයට මාර්ගෝපදේශ මාලාවක් පැනවීමත් ඒ අතරින් තවත් සුවිශේෂ කාරණාවක් අද දිවයින පුවත්පතේ පිළිබඳව වාර්තාවක් ගෙනෙනකොට එම තත්ත්වය බැලුවොතින් මේ වන විට දිවයින පුරා නිවාස 31457ක 84000ක් පමණ පුද්ගලයෝ නිරෝධානයට ලක් වෙමින් සිටිනවා. නිවෙස්ගත නිරෝධානයට ලක් වෙමින් සිටිනවා. 84000ක් කියලා කියන්නේ ලේසි පසු ඉලක්කමක් නෙමෙයි. අතර බස්නාහිර පළාතේ විවෘත කරන ලද මේ බස්නාහිර පළාතේ නිවාස 13911ක පුද්ගලින් 40676ක්
තවදුරටත් නිරෝධායනයේ ලක් වෙනවා. ඒ නිරෝධායනයට ලක්ව සිටින අයට අවශ්‍ය ආහාර පහසුකම් බඩුමලු ලබා දීම මගින් කටයුතු කොට තිබෙන බව තමයි විශේෂයෙන් ඊයේත් අප සම්බන්ධ කරගත්තා කොළඹ දිස්ත්‍රික් ලේකම්තුමා දිසාපතිවරයාව එතුමා ප්‍රදීප් යස්සරත්න මැතිතුමා එතුමාත් සඳහන් කළා ඒ අයට අවශ්‍ය සහන මලු මේ ආහාර මලු ලබා දීම සඳහා අවශ්‍ය පිළිවෙත සකසා තිබෙන බව ඒවා ලබා දීමට කටයුතු කොට තිබෙන බව ඒ නිසා අයට නිවෙසෙන් බැහැර වීමට කිසිදු අවකාශයක් නැති බව විශේෂයෙන් අපි අවධාරණය කරන්න ඕනේ. ඒ පිළිබඳ අධීක්ෂණය තවදුරටත් තීව්‍ර කරන්න කියන එක තමයි පසුගිය 5 වෙනිදා ජනාධිපතිවරයා විසින් විශේෂයෙන් ආරක්ෂක සහ සෞඛ්‍යාංශ නිලධාරීන් බලධාරීන් දැනුවත් කරමින් කියා සිටියේ මේ තමයි මෙහිදී ඉතාමත්ම වැදගත් වන තත්ත්වය. ඒ අය මේ ස්වයං නිරෝධායනයට ලක්වන අය තමන්ට තමන් ස්වයං පාලනයක් ඇති කර ගැනීමත් වැදගත්. තමන් මේ ආකාරයෙන් ඇයි නිරෝධායනයට ලක්වන්නේ කියන එක පිළිබඳව අවබෝධ කරගෙන රෝග වාහකයෙකු නොවී සිටීමට වග බලා ගැනීම යුතුයකමක් වගකීමක් බව අපි විශේෂයෙන් අවධාරණය කරමින් තවත් බොහෝ කාරණා තිබෙද්දී උපුටා ගන්නට ඇමරිකානු නව ජනාධිපතිවරයා උප ජනාධිපතිනිය පිළිබඳව එහෙම පුවත් වාර්තා කීපයක්ම දකින්නට පුළුවන්. විට මුල් අවධානයට ලක් කළේ මේ කොවිඩ් වසංගත තත්ත්වය හමුවේ ඔබ දැනුම්වත් වී යුතු කරුණු කාරණා බොහෝමයක් පිළිබඳව අප දැන් වෙනත් කාරණා කීපයකට යොමු වෙලා නැවත තව තියෙනවා මේ පිළිබඳව දැන් අනුපොකුරු කිහිපයක් බරපතල ලෙස නිර්මාණය වෙමින් තිබෙනවා. මේ ආදී කාරණා කිහිපයක් තිබෙනවා ඉදිරිපත් කළ යුතුම ඒ සඳහා අවධානය දෙන්නට බලාපොරොත්තු වෙනවා. ඊට පෙර අපි දකිනවා පුවත්පත් කිහිපයකම අද වාර්තා වෙන ආකාරයට මව්බිම සඳහන් කරනවා බයිඩන් දිනුම් ජනපති අගමැතිගෙන් ඇමරිකානු නව ජනපතිට සුබ පැතුම් කියලායි සඳහන් කරන්නේ. ඒ වගේම විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මැතිතුමාත් සුභාශිංසන එක්කාසු කොට ඇති බව පුවත් වාර්තා අතර දකින්නට පුළුවන්කම තිබෙනවා. එක් පුවත්පතක එක් ආකාරයෙන් වාර්තා කරනවා. දිනමින සඳහන් කරනවා ජෝ බයිඩන්ට විශිෂ්ට ජයක් කියලා. ඒ වගේම අද පුවත්පත වාර්තා කරනවා ඇමරිකාවේ නව ජනපති ජෝ බයිඩන් කමලා හැරිස්ට ඇමරිකාවේ පළමුවැනි උප ජනාධිපතිනිය වීමේ වරම් හිමිවීම පිළිබඳවත් වාර්තා කරනවා. ඊටම සුවිශේෂ අවස්ථාවක් බවටත් පත් වුණා. ඇය ඇය ඉන්දියානු ජමේකානු සම්භවයක් සහිත කාන්තාවක්. ඉන්දියාව තුළ ඉන්දියානු වැසියන් මේ බොහොම උද්දාමයට පත් කළ කාරණාවක් බවට පත් වුණා. එය අද පුවත්පත වාර්තා කරනවා. ඡායාරූප සටහනක් සහිතව අද පුවත්පතේ අපට දකින්නට පුළුවන්කම තිබෙනවා. මේ ඔබට දකින්නට පුළුවන්කම ලැබෙවි කියලා මා විශ්වාස කරනවා. ඔවුන්ගේ සම්ප්‍රදායේ හැටියට මේ සතුට සැමරූ ආකාරය ඉදිවෙයිනත් වාර්තා කරනවා. ඇමරිකාව ජෝ බයිඩන්ට අපට සතුරන් නැහැ. සියලු දෙනාම ඇමරිකානු ජෝ බයිඩන් කියයි. ඕ ජාතිය අමතමින් සඳහන් කළේ තමන් සෑම ජනවර්ගයේම ජනාධිපතිවරයා බවටයි පත්වන්නේ. ඒ නිසා සතුරු නෑ. ඔක්කොම ඇමරිකානු ලෙස සලකා කටයුතු කරන බව තමයි ඔහු සඳහන් කළේ. අතර අපට දිනමින පුවත්පතෙන් ඇතුල් පිටු වාර්තාවක් මුණ ගැසුණා. 11 වෙනි පිටුව වෙන් වී තිබෙන්නේම මේ නව ජනාධිපතිවරයාට සහ උප ජනාධිපතිවරයාට. ඒ අතරින් දවල මන්දිරයට ගිය ජෝ බයිඩන්ගේ කඳුළු කතාව ප්‍රකාශයට පත් කරනවා. අද දිනමින පුවත්පත ෆෞස් මොහමඩ්ගේ ලිපියක් මේ අප කියවන්නේ. එහි තම සුවිශේෂ කාරණා කීපයක් මා දකිනවා. ඒ තමයි එතුමන්ගේ බිරිඳ නීලියා ඇය මුල් බිරිඳ ඇය ජීවිතක්ෂයට පත්වන්නේ 1973 දෙසැම්බර් 18 වෙනිදාවක රියා අනතුරක් නිසා. ඔබේ දුටු පුවත් වාර්තාවේ ඇය ගමන් කළ මෝටර රථය දැඩි ලෙස විනාශයට අනතුරට පත් වී ඇති ආකාරය අපි දුටුවා. දරුවෝ 3 දෙනෙක් වන විටත් ඔවුන්ට සිටියා. එන් දියණිය ජීවිතක්ෂයට පත්වනවා. මම සමග මේ අනතුරේදී පුතුන් දෙදෙනා බේරෙනවා. රෝහල්ගත වෙන පුතුන් දෙදෙනාව බලාගෙන ජෝ බයිඩන් මහත්මයා සෑහෙන සටනක යෙදෙනවා. ඔහු ඒ වෙන විටත් සෙනෙට් සභිකයෙකු ලෙස තේරී පත් වෙලා දියුරුම් දීමටයි තිබුණේ. ඔබ විශ්වාස කරන්න රෝහල්ගතව ඉදිද්දී දරුවෝ දෙන්න රෝහලේ ඉඳමින් තමයි ඔහු දියුරලා තමන්ගේ මේ දේශපාලන ගමන තවදුරටත් ඩෙමොක්‍රටික් පක්ෂයේ අනිකුත් අයගේ දැඩි පෙරැත්ත කිරීම මත ඉවත් වෙන්න ගිහිල්ලත් ඉවත් නොවි තවදුරටත් දේශපාලනයේ රැඳෙමින් දරුවෝ දෙන්නත් බලාගෙන මේ කටයුතු කරගෙන එන්නේ. වසර 5කින් ඔහු නැවත විවාහ වීම සිදු වෙනවා. ඔහු හැම විටම ඔහුගේ කෘතියකුත් 2017 වසරේදී එළි දකිනවා. ඔහු එදිත් සඳහන් කරන කාරණාවක් තමයි ඔහු හැම විටම සඳහන් කොට තිබෙන කාරණාවක් තමයි ඔහුගේ දේශපාලන ගමනේ ආරම්භයත් ඒ වගේම ඔහු මේ තැන ඉදින්නෙත් ඔහුගේ පළමු බිරිය
නීලියාට පින් සිදු වන්නට කියන එක ඇය පිළිබඳව ඔහු නිරන්තරව කෘතවේදීව සිහිපත් කරන්නට කටයුතු කොට තිබෙනවා. ඒ Promise Me Dad කියන කෘතිය 2017 දී ඔහු නිකුත් කරන ඔහුගේ මේ කඳුළු කතාව ප්‍රකාශයට පත් කරමින් ඒ වගේම තමයි වසර 50ක පමණ දේශපාලන පරිණත භාවයක් ඔහුට තිබෙනවා. ගිය ජනාධිපතිවරණයේදී ඔහුට අවස්ථාව තිබුණා ජනාධිපති අපේක්ෂකයා බවට පත්වන්න. නමුත් ඔහු ඒ වෙත ගමන් නොකර මේ වතාව තමයි තෝරාගන්නේ. මේ ඊටාම සුවිශේෂ අවස්ථාවක් විදිහට අපට සලකන්නට පුළුවන්කම තිබෙනවා. ජෝ බයිඩන් මහත්මයා අපේක්ෂකත්වයට පත්වුණු මේ අවස්ථාව ඇමරිකාව තුළ දැඩි ලෙස එක පැත්තකින් හිතුවක්කාරී තීන්දුව తీරන අරගනිමින් කටයුතු කිරීමත් එක්ක ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපතිවරයා දැඩි විවේචනයට බඳුන්ව තිබූ අවස්ථාවක්. ඒ වගේම මේ කොවිඩ් වසංගත තත්ත්වය හමුවේ ඇමරිකාව දැඩි අසීරු තත්ත්වයකට පත් වෙලා තිබ්බ අවස්ථාවක තමයි ඔහු මතුව එන්නේ ජෝ බයිඩන් මහත්මයා මතුව එන්නේ ඇමරිකානු ජනතාව අතරින්. ඒ වගේම ඔහුට හොඳ ආභාසයක් තිබුණා පෙර ජනාධිපතිවරු සමග වැඩ කිරීමෙන් විශේෂයෙන්ම බරක් ඔබාමා ජනාධිපතිවරයාගේ උප ජනාධිපති ලෙස කටයුතු කිරීම තුළ. ඒ නිසා ඔහු ආ ගමන අර රෝසමල් ඇතුළු මාවතක ආ ගමනක් නොවන බව ඔහු නිර්තර අවධාරණය කර කාරණාවක් සහ ඔහු කාගේත් ජනාදරයට කීර්තියට සහ ආදරයට ගෞරවයට පාත්‍ර වුණු රාජතාන්ත්‍රිකයෙක් විදිහට තමයි ලෝකයේ පිළිගැනීම තිබෙන්නේ. අපි කෙටි හෝ අවධානයක් යොමු කරන්න ඕනේ එතුමන්ගේ උප ජනාධිපතිනිය පිළිබඳවත්. එය වාර්තාවක් තමයි. ඒ වගේම මේ ඇමරිකානු ජනාධිපතිවරයාගේ පත්වීමත් වාර්තාවක්. ඔහු වයස්ගතම වයෝවෘද්ධම ජනාධිපතිවරයා බවට පත් වෙනවා. ඒ වගේම තමයි වසර ගණනාවකට පසු ඇමරිකාවේ පාලනයේ සිටි ජනාධිපතිවරයෙක් දෙවන වටේට යාමට නොදී පරාජයට පත් කර ජනාධිපතිවරයට පදවියට පත්වීමත් ජෝ බයිඩන් මහත්මයා ලද සුවිශේෂ ජයග්‍රහණයක්. ඒ අතර උප ජනාධිපතිනිය ඉන්දියානු ජමේකානු සම්භවයක් සහිත ඇය පිළිබඳවත් ගත්තාම ඇය ඩෙමොක්‍රැටික් පක්ෂයේ ක්‍රියාකාරී සමාජිකාවක්. ඇමරිකානු දේශපාලන අනාගතයේ සුවිශේෂ සලකුණක් විදිහට ඇය දැනටමත් ඇයව හඳුනාගෙන තිබෙන්නේ. ඇය පිළිබඳවත් යම් යම් තොරතුරු වාර්තා වෙනවා. කමලා හැරිස් සහ ඇගේ නමට බය අය කියලා අද දිනමින පුවත්පත ඇය පිළිබඳ වාර්තාවක් ගෙනනවා. කාංචනා අමිලානිගේ පුවත් වාර්තාවක් අන්තර්ජාලය ඇසුරෙන් තබන. ඉතින් වෙලාවක් තියෙනවා නම් පත්තරේ තියෙනවා නම් මේ ගැන තොරතුරු ඔබට දැනගන්න කැමති නම් කියවා බලන්න ආරාධනා කරනවා. අපිට සියලු තොරතුරු ඉදිරිපත් කරන්නට කාලයක් නැහැ. ඒ අතරේ අපි අවධානය යොමු කරන තවත් තත්ත්වයන් කිහිපයක් රට තුළ රටට අදාළ වෙන කාරණා තිබෙන නිසා ඒ වෙත යොමු. පළාත් කිහිපයකට අද තද වැසි ඊයේත් බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත දැඩි වර්ෂාපතට යන වැටුණු බව දැනගන්නට ලැබෙනවා. ඒ වගේම අද දවසෙත් කාලගුණික තත්ත්වය රටේ බොහෝ විට ඒ ආකාරයෙන් වේවි කියලායි තොරතුරු වාර්තා කරන්නේ. ඒ සමග තියෙනවා අද පුවත්පතේ මහා පරිමාණ ජාතික ආර්ථික මධ්‍යස්ථානයක් අනුරාධපුරයට මිහින්තලේ ප්‍රදේශයට තමයි මේ ආර්ථික මධ්‍යස්ථානය ලැබෙන බව කියන්නේ. වෙළඳ අමාත්‍යාචාර්ය බන්දුල ගුණවර්ධන මැතිතුමන් ඒ පිළිබඳව මාධ්‍යට අදහස් දක්වනු ලැබුවා. සුවිශාල ආර්ථික මධ්‍යස්ථානයක් මේ පුරවරේ නිර්මාණය වෙනවා කියලා. විශේෂයෙන් අනුරාධපුරය වැව්බැඳි රාජ්‍යයේ මේ උතුරු මැද පළාතේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ කෘෂි කර්මාන්තයට ඉතාම නමගිය ප්‍රචලිතම ප්‍රදේශයක්. ඒ නිසා මේ තුල බිහිවෙන නිෂ්පාදනය අස්වැන්න නිසි පරිදි බෙදා හැරීම සඳහා මධ්‍යස්ථානයක් නිර්මාණය වීම ඉතාම වටිනා සුවිශේෂ තත්ත්වයක් විදිහට අපටත් සලකන්නට පුළුවන්කම තිබෙනවා. ඒ සමග අපි බලමු තවත් මොනවද තිබෙන්නේ අද පුවත්පතේ. නිශ්චිත ආර්ථික පුනර්ජීවන වැඩසටහනක් නොතිබුණොත් ඉදිරියේදී රට බංකොලොත් වීම නවතාලිය නොහැකි කියලා සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී පාටලි චම්පික රණවක මහතා කරන අනාවරණ කිරීමකුත් අපට දකින්නට පුළුවන්. මැද පෙරදිග රටවල් 3කින් 71ක් යලි ශ්‍රී ලංකාවට ගෙනීම පිළිබඳවත් අද පුවත්පත වාර්තා කරන පසුගිය දිනක ජනාධිපතිවරයා විසින් විශේෂයෙන් මේ පිළිබඳව අවධානය යොමු කරමින් මැද පෙරදිග සිටින ලාංකිකයන් මෙරටට ගෙන්වීම පිළිබඳව කටයුතු කරන්න කියලා උපදෙස් ලබා දුන්නා. යනුව ඒ වැඩපිළිවෙල ක්‍රියාත්මක වන බව තමයි සඳහන් වෙන්නේ. මේ අතර දිවයින ඉතාම සුවිශේෂ ඡායාරූප වාර්තාකරණයක යෙදෙනවා. දෙවන පරාක්‍රම බාහු යුගයෙන් පසු කටින පූජෝත්සවයට රාජ්‍ය අනුග්‍රහය. සෝභාවතී පුදබිමේ පැවති මේ ඓතිහාසික අවස්ථාවට ජනාධිපතිවරයා සහ සම්බන්ධ වුණා. රාජ්‍ය කටින මහෝත්සවය සහ පඬු පෙවීමේ මහා මංගල්‍ය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ පෙරවරුවේ පොළොන්නරුව ඓතිහාසික සෝභාවතී පුදබිමේදී පැවති ආකාරය තමයි ඒ ඡායාරූප සටහන අපට කියා පාන්නේ. රට වර්තමානයේ පත්ව තිබෙන තත්ත්වයක් එක්ක සෑම ආකාරයෙන්ම ආශිර්වාදයේ රටට එක්කාසු කර ගැනීම වැදගත්. ඓතිහාසික සෝමාවතී පුදබිම අනුහස් රැසකින් සමන්විත පුණ්‍ය භූමියක්. ඒ නිසා මේ සිදුවීමත් එක්ක ඒ ආශිර්වාදයේ අනුභවයත් රටට ලැබේවා කියලා අපි ඒකායන ප්‍රාර්ථනාවක් එක්කාසු කරමු. අද මව්බිම පුවත්පතේ දකින්නට ලැබෙන්නේ
ඒ අවස්ථාවේම තවත් ඡායාරූපයක් කටින චීවරයට පඳු පෙවීමේ ඓතිහාසික පින්කමෙන් උපුටාගත්තු ඡායාරූප සටහනක් තමයි අපට මව්බිම පුවත්පතේ අද දකින්නට ලැබෙන්නේ. ඔබට පෙනෙවි කියලා මා විශ්වාස කරනවා මේ ඔබ දකින්නේ එම පුවත් වාර්තාව. අපේ සතුවක් තිබෙනවා එම පුවත් වාර්තාව. ඔය දැන් ඔබට නිෂ්පාදකතුමා පෙන්වන්නේ එය. ඒ අතර දිනමින ඡායාරූප වාර්තාව අපි දකින්නේ වෙනත් කාරණාවක්. ඒ කාරණාව තමයි දිවංගත ඩී.ඒ. රාජපක්ෂ මහතාගේ 53 වැනි ගුණ සමරුවට සමගාමීව සෙත් පිරිත් සජ්ජායනයක් සහ දානමය පින්කමක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සහ අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රමුඛත්වයෙන් පවුලේ සමාජිකයන්ගේ සහභාගීත්වයෙන් මැදමුලන නිවසේදී පැවැත්වුණා. එයට මේ පවුලේ සහෝදර සහෝදරියන් එක්ව සිටින අවස්ථාව තමයි අපට දිනමින පුවත්පත අද පෙන්වා දෙන්නේ ඔවුන්ගේ පුවත් වාර්තාව තුළ. ඒ වගේම රාජ්‍ය කඨින මහෝත්සවයේ ජනාධිපති ප්‍රධානත්වයෙන් පැවති බව වාර්තා කරද්දී දිනමින ප්‍රධාන සිරස්තලයේ දැක්වෙනවා චීන ශ්‍රී ලංකා පාලන අධ්‍යක්ීම් බෙදා ගන්න ජනපති චීන ජනපති පිළිසඳරක් කියලා අද වාර්තා වෙනවා. චීනය හා ශ්‍රී ලංකාව අතර පාලන අධ්‍යක්ීම් හෝමාරු කර ගැනීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ මහජන චීන සමූහ ආණ්ඩුවේ සභාපති ශ්‍රී ජින්පින් මහත්වරු අතර විශේෂ හමුවක් පැවැත්වුණු බව තමයි එහි සඳහන් වන්නේ. Zoom වීඩියෝ තාක්ෂණය භාවිත කරමින් අන්තර්ජාලයේ ඔස්සේ නවීන තාක්ෂණය අනුව මේ සාකච්ඡාව පැවති බවයි සඳහන් වෙන්නේ. ප්‍රධාන දෙමු දිනමින මුල් පුවත වෙත යහපාලන ආණ්ඩුවේ දේශපාලන හිතවතුන් රාජ්‍ය බැංකු වලින් කෝටි ගණන් ණය අරන් ගෙවීම් පැහැර හැරලා අක්‍රමිකතා සොයන අගමැති පත් කළ සිව් පුද්ගල කමිටුවේ මූලික විමර්ශනවලදී මේ බව හෙළි වූවයි කියලා තමයි සඳහන් වෙන්නේ. දේශපාලන හිතවතුන් යහපාලන ආණ්ඩුව සමයේ අරගෙන පැහැර හැරපු ණය පිළිබඳව එලෙස දැන් තොරතුරු වාර්තා වෙනවා. මේ සමගම අපි අරුණ පුවත්පතේ ප්‍රධාන සිරස්තලයේ විදියට දකින්නේ කොවිඩ් අර්බුදය හමුවේ ගත වූ මාස 6ට කන කරතියා බිලියන 643ක් ණය අරන් ශ්‍රී ලංකා මහ බැංකුව ප්‍රකාශයට පත් කරන ආකාරයට මෙරට බැංකු මූල්‍ය ආයතන මේ සියල්ලේම උකස් ආයතන මේ සියල්ලේම වාර්තා සලකා බැලීමේදී ගෙවුණු මාස 6ක කාලය ඇතුළත මේ රටේ ජනතාව බිලියන 643ක් ණය මුදල් ලබාගෙන තිබෙනවා. Tamanගේ රත්තරන් බඩු උකසට තියලා රත්රන් සඳහා ඉහළ මිලක් ලබා දීමත් මෙහිදී කැපී පෙනෙන ලක්ෂණයක් විදිහට උන්වහා දක්වා තිබෙනවා. රන් පවුමකට රුපියල් 57000 සිට 60000 දක්වා ඉහළ දමා තිබීම නිසා සහ පොලි ප්‍රතිශත අවමාගයක පැවතීමත් එක්ක ජනතාව මේ සඳහා පෙළඹී ඇති බවක් තමයි විශේෂයෙන් අද අරුණ පුවත්පත වාර්තා කරන්නේ. ඒ අතරේ මේ කාරණාව අපි බොහොම සියුම්ව විමසා බැලිය යුතු කාරණාවක්. සන්තකයටම තිබිච්ච කනකර ටික තියලා කාලා බීලා ජීවත් වෙන්න වෙච්ච පවුලුත් මේ අතර ඉන්නවා කියන එක අපි විශේෂයෙන් අවබෝධ කරගන්න ඕනේ. ඒ නිසා ඔවුන්ට පොලිය කීයද කියන එකවත් ලැබෙන්නේ කීයද කියන එකටවත් වඩා වැදගත් උනේ මේ වෙලාවේ සන්තකයටම තිබුණේ මෙච්චරයි ජීවත් වෙන්න තිබුණේ එකම ක්‍රමය විදියට ඒ භාවිත කරපු අයත් මේ අතරේ බහුතරයක් ඉන්නා බවත් අප සිහි තබා ගත යුතු තත්වයක්. ඒකයි රටේ තත්වය. ඊළඟට අපි දකිනවා දිනමින පුවත්පතේම තියෙනවා ගුරුගොඩ කම්හලේ තවත් 81ක් ආසාදිතයි කියලා. මේ හොරණ බොඩි ලයින් කර්මාන්තශාලාව පිළිබඳවයි කියවෙන්නේ. මොකද මේ කර්මාන්තශාලාව හිමි මාස් හෝල්ඩින්ග්ස් ආයතනය නිවේදනයක් නිකුත් කරන්න පවා පසුගියදා කටයුතු කරනු ලැබුවා. සියලුම මේ ආයතන වලට අයත් වෙන බොඩි ලයින් ආයතන සියල්ලේම PCR පරීක්ෂණ පුළුල් කිරීම සඳහා කටයුතු කොට තිබෙන බවක් ඔවුන් සඳහන් කරන්නට යෙදුණා. ඒ අතරේදී අපි දකිනවා ලංකාදීප පුවත්පතේ අද වැලිකඩ රැඳවියන් තවත් 72කට කොරෝනා පිරිස දැන් 104ක්. මේ ගුරුගොඩ කර්මාන්තශාලාවේ පිරිසක් 200කට ආසන්නයි. ඒ වගේම වැලිකඩ රැඳවියනුත් 100 පැන්නා. පොලිසියේ 200 ඉක්මවලා තිබෙනවා. මේ අතරින් ගත්තහම මේ අණු පොකුරු නිර්මාණය වීම අතින් මේ තුන තමයි විශේෂයෙන් කැපී පෙනෙන තත්ත්වයක් මේ වන විට පෙන්눔 කරන්නේ. ඒ තත්ත්වයන් පාලනය කිරීම සඳහා සෞඛ්‍ය සහ ආරක්ෂක අංශ අදාළ ආයතනවල මැදිහත් වීමත් එක්ක දැඩි පරිශ්‍රමයක් දරමිනුයි මේ වෙලාවේ කටයුතු කරමින් ඉන්නේ. ඊළඟට අපි දකින්න තව සුවිශේෂ පුවතක් තිබෙනවා මව්බිම පුවත්පතේ රෝග ලක්ෂණ නොපෙන්වන කොරෝනා ආසාදිතයන්ගෙන් දින 7 සිට 10 දක්වා කාලයකට පසු බෝ වෙන්නේ නැහැ. මහාචාර්ය නිලිකා මතුම උපුටා දක්වමින් අද මව්බිම පුවත්පත මේ වාර්තාකරණයේ යෙදෙන්නේ. කෙසේ වෙතත් විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා වසංගත රෝග විශේෂඥ ඒ වගේම ප්‍රධානී සුදත් සමරවීර මහතාත් මේ පිළිබඳව සඳහන් කරා දින 10ක පමණ කාලයක් ඉක්මවීමෙන් පසු තවත් කෙනෙකුට බෝවීමේ හැකියාවක් නැති බව. නමුත් දින 14ක් වැඩි හොදටත් එක්ක අපි නිරෝධහන ක්‍රියාවලියේ තබාගෙන සිටිනේ ඒ නිසා කියලා. ඒ අතරේ අපි ඒට එකාශ කරනවා දිවයින පුවත්පතේ මෙන්න මේ කොවිඩ් තත්ත්වයන්ට සම්බන්ධ වාර්තාවන් කිහිපයක් අතරින් මෙන්න මේ කාරණා උපුටාගෙන හොඳ වුණු කෙනෙකුට ආයෙත් කොරෝනා හැදිලා
මෙවැනි අහඹු අවස්ථාත් අපට වාර්තා වෙනවා. ඒන් කියවෙන්නේ නැහැ හොඳ වුණු හැමෝගෙන්ම ආසාදනය වීමේ හැකියාවක් තියෙනවා කියන එකත් හොඳ වුණු හැමෝගෙන්ම ආසාදනය නොවෙනවා කියලා 100% සහතිකයක් ලබා දීමේ නොහැකියාව පිළිබඳවත් මේ පුවත් වාර්තාව හොඳින් පෙන්වා දෙනවා. දිවයින පුවත්පතේ ප්‍රධාන සිරස්තලයට පහළින් අපට දකින්නට පුළුවන්කම තිබෙනවා අද දවසේ. ඒ සමගම තවත් කාරණා කීපයකින් එකක් විදිහට දකින්නට පුළුවන්කම තිබෙනවා මේ තවත් යාචකයෝ 81ක් නිරෝධායනයට ලක් කළා කියන කාරණාව. අනුරාධපුර පූජා භූමියේ සැරිසරු යාචක පුද්ගලයෙකුට වෛරසය ආසාදනය වී ඇති බවට දැන ගැනීමත් එක්ක ඔහු සමීපයෙන් ඇසුරු කළ පුද්ගලයන් බොහෝ දෙනෙක් මෙලෙස PCR පරීක්ෂණයට බඳුන් කරලා තිබෙනවා. ඔවුන්ට මේ නිර්දේශ මාර්ගෝපදේශ පිළිබඳ තරම් තැකීමක් නැති අයයි. ඉතින් ඒ නිසා බොහොම ප්‍රවේශමෙන් කටයුතු කරන්නට වෙනවා. ඒ අයව කෙතරම් මේක ආකාරයෙන් මාධ්‍යමගින් අප කරන දැනුම්වත් කිරීමටත් ඔවුන් හසුවන්නේ නැහැ. බොහෝ වෙලාවට නිසා ආරක්ෂක අංශවල නියාමනයට තමයි ඔවුන් නිරන්තරව ලක්විය යුතුව තිබෙන්නේ. ඒ අතරේදී අපි බලමු මෙතෙක් උපුටා නොගත් කාරණා කීපයක් වෙත අවධානය යොමු කරමු. එක් පුවත්පත් ඇසුරෙන් මගේ ප්‍රවාහනයට යොදා ගන්නා බස් වෑන් වලට ලීසින් සහන් ලබා දීමේ වැඩපිළිවෙල පිළිබඳව අද දිනමින පුවත්පත තොරතුරු වාර්තා කරනවා. ඒ සමග අපි අරුණ පුවත්පතට දැන් අවධානය යොමු කරමු. අපි පෙර උපුටාගත්තු කාරණාවකට අදාළ වෙන තවත් අලුත් තත්ත්වයක් අපට දකින්න පුළුවන්කම තිබෙනවා. අනුමත කළේ විශේෂඥයින් ඇන්ටිජන් කට්ටල ආනයනය ගැන ඖෂධ අධිකාරියෙන් ලබා දුන්නු සහතිකයක් පළමු තොගේ අනුව අද ලැබෙන බවයි සඳහන් වෙන්නේ. අඩු කළ සහනය ජනතාවට නොදීමෙන් සීනි බද්ද යලිත් කියලා අරුණ පුවත්පත ගෙනෙන වාර්තාකරණයක් තිබෙනවා. සීනි ආනයන බද්ද අඩු කිරීමේ වාසිය පාරිභෝගික ජනතාවට ලබා දීමට ආනයනකරුවන් අපොහොසත් වීම හේතුවෙන් යලි ආනයන බදු පැනවීමට මුදල් අමාත්‍යාංශයට යෝජනා කරන බව වෙළඳ අමාත්‍ය බඳුළු ගුණවර්ධන ප්‍රකාශ කරනවා කියලා. ඒ කියන්නේ කෝටි 147ක මේ බදු වලින් ලැබුණු ආදායම සහනය කිසිසේත් බෙදී යාමක් වෙලා නැහැ. සමාගම් කීපයක් අතරයි බෙදී ගොස් තිබෙන්නේ. ඔවුන්ට මේ වෙලාවේ පන්නගෙන ආපු ආසනාවක් විදියට තමයි මෙය අපට දකින්නට ලැබුණේ. කොවිඩ් නසන්න බටහිර ප්‍රතිකාර සමග ආයුර්වේද ඖෂධ ප්‍රතිකාර ක්‍රම පිළිබඳව අදාළ ආයුර්වේද විශේෂඥ වෛද්‍යවරුන් ඒ වගේම තමයි දේශීය වෛද්‍ය ක්‍රම පිළිබඳව අදාළ වෛද්‍යවරුන් අදාළ ආයතන දැඩි සටනක නියැලෙනවා. ඔවුන්ටත් මේ සඳහා අවස්ථාව ලබා ගැනීම සඳහා සහ ඔවුන් සතුව මේ වෛද්‍ය ක්‍රම තිබෙනවා කියන එක ස්ථිරසාරවම ප්‍රකාශ කරමින් නමුත් අපිට පේන්නේ නැහැ බටහිර සහ දේශීය එහෙම නැත්නම් ආයුර්වේද වෛද්‍ය ක්‍රම මුසුවන ආකාරයක් තවමත් අපිට පේන්නේ නැහැ. නමුත් මේ දේශීය වෙදකමේ ආයුර්වේද වෙදකමේ ඒ සඳහා විවිධ ක්‍රමවේද දුම්බාටි ක්‍රමය ඇතුළු විවිධ ක්‍රමවේද මේ පාලන ක්‍රමවේද පවා තිබෙන බව තමයි තොරතුරු වාර්තා වෙන්නේ. දේශපාලන කොමිසමේ අවසන් වාර්තාවට කොවිඩ් හරහට සිටිනවා කියලා අරුණ වාර්තා කරද්දී කොමිසමට අපහාස කළයි සජව මන්ත්‍රීන් 5 දෙනාට නඩු දාන්න තීරණය කළා කියලා. මේ කොමිසම දැඩි ලෙස විවේචනය කිරීමක් සිදු වුණා. හරින් ප්‍රනාන්දු ඇතුළු මන්ත්‍රීවරු 5 දෙනෙකු අතින් සමගි ජනබලවේගයේ මන්ත්‍රීවරු කීප දෙනෙකු අතින් කැලෑ නීතිය ක්‍රියාත්මක වෙනවා කියලා වුන් දැඩි ලෙස පහර එල්ල කරනු ලැබුවා. මෙයට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නවා කියලායි සඳහන් කරන්නේ. ඒ අතරේ ජනපති පළමු පදවි ප්‍රාප්තිය වෙනුවෙන් රටට වායු විදුලි බලාගාරයක් ලබා දීමට කටයුතු කිරීම පිළිබඳව අරුණ පුවත්පත අද වාර්තා කරද්දී අර මව්බිමේ අරුණ පුවත්පතේ අපි පුටාගත්තු කාරණාව මව්බිමේ ප්‍රධාන සිරස්තලයටම ඇවිත් තිබෙනවා. දේශපාලන පලිගැනීම් ගැන ජනපති කොමිසමට නිගරු කළයි සජප මන්ත්‍රීන් 5 දෙනාට නොතේසි හරින් නලීන් අලවත්වල සුචිත් මයන්ත අද කොමිසමට කැඳවයි. අභ්‍යාචනාධිකරණයේ නඩු පවරන්නේයි කියලයි එහි තවදුරටත් සඳහන් වෙන්නේ. ඊළඟට අපි දිවයින පුවත්පතට අවධානය දෙමු. මෙතෙක් උපුටා නොගත් කාරණා වෙත කොරෝනා ආසාදිත ගණන කෝටි 5 පණේ ලෝකෙම ආසාදිතයින් සංඛ්‍යාව කෝටි 5 ඉක්මවනවා. ඒ වගේම අපි ඇමරිකානු ජනාධිපතිවරණයේ නව ජයග්‍රහණයේ ජනාධිපතිවරයා ගැන සඳහන් කළා. ආසාදිතයෝ කෝටියක් ඉක්මවන පසුබිමක තමයි අලුත් ජනාධිපතිවරයා පත්වන්නේ. තමයි ඔහුට තිබෙන ප්‍රමුඛතම ඇස්මානයේ තිබෙන බරපතලම අභියෝගය බවටත් පත් වෙලා තිබෙන්නේ. ඊළඟට අපි ලංකාදීප පුවත්පතට ඔබ මෙතෙක් උපුටා නොගත් වාර්තා තිබෙනවාද කියන එක පරීක්ෂා බලන්නට අපි මෙතෙක් උපුටාගත් වාර්තා තමයි බොහෝමයක් අද අපට දකින්නට ලැබෙන්නේ. සාමාන්‍ය පෙළ විභාගීය ජනවාරි 17 වෙනිදා සිට පැවැත්වෙන බව ලංකාදීප පුවත්පත අවධාරණය කර සිටිනවා. ඒ අතරේ පෑලියගොඩ මාළුකඩේ අරින්නේ සේවක පිරිස සුවී ආපසුවයි කියලා ලංකාදීප පුවත්පත වාර්තාවක් ගෙන එනවා. ඒ අතරේ මේ මාළු ගැන කතා කරපු නිසා දීවර ජනතාව ප්‍රජාව දැඩි දුෂ්කරතාවන්ට මුහුණ දී සිටිනවා. ඇතැම් වෙලාවට අනවබෝධය නිසා ජනතාව ප්‍රතික්ෂේප කිරීමත් මේ තුල
දකින්නට ලැබෙනවා කියලා යෝන් කියන්නේ. ඒ නිසා නිකන්වත් දී ගන්න බැරි තත්වයකට මාළු අස්වැන්න නෙලාගෙන ආපු මාළු අස්වැන්න මේ වෙන විට පත් වෙලා තිබෙනවා. ඔවුන්ගේ ජීවිකාව කරගන්නට බැරුව අනෙකුත් ප්‍රදේශවල පවා මේ අනවබෝධය දුරු කරලීම සඳහා රජයේ මැදිහත් වීමක් කරන්න මත්ස්‍යයන් මගින් බෝවීමක් සිදුවන්නේ නැහැ කියන එක පිළිබඳව අවධාරණය කරන්න කියලා උන් සෞඛ්‍ය අංශ මගින් ඉල්ලා සිටිනවා. මේදී සෞඛ්‍ය අංශත් විශේෂයෙන් අවධාරණය කළ කාරණාවක් තිබෙනවා. මේ මත්ස්‍යයන් පිහලා ගත්තට පස්සේ උෂ්ණත්වය හොඳ උෂ්ණත්වයකින් පිසින ලද මත්ස්‍යයන් හරහා කිසිසේත්ම මේ මාළු ව්‍යාංජන හරහා කිසිසේත්ම මේ වෛරසය බෝවීමේ ඉඩකඩක් නැහැ. ඒවා සෝද පවිත්‍ර කරලා පිරිසුදු කරලා යන්න පිහන්න ගන්න අවස්ථාව දක්වා කාල වේලාව තුලදී හොඳට දෑත් සෝදා ගන්නට කටයුතු කරන්න කියන එක තමයි සෞඛ්‍ය අංශත් ඉල්ලා සිටින නිසා මේ ජනතාව තුල තිබෙන අනවබෝධය දුරු කරලීම ඉතාමත්ම වැදගත් වෙනවා. තවත් පිරිසක් දැඩි දුෂ්කරතාවට පත් වෙලා සිටිනවා. මේ මාළු කෑම රටේ ජනතාව දැඩි ලෙස ප්‍රතික්ෂේප කිරීමත් එක්ක මිනුවන්ගොඩ පෑලියගොඩ කොවිඩ් පොකුර 10220ට නගී කියන කාරණාව යලි අපි අවධාරණය කරන්නේ ලංකාදීප පුවත්පත ඇසුරෙන්. මේ දෙවන වටේ සිදු වී තිබෙන තත්ත්වය පිළිබඳව අපි නිරන්තර අවධානයෙන් සිටීම වැදගත් වෙන නිසාත් ඒ වගේම අපි අවසන් කරන්නටත් ඔබට මතක් කිරීමක් විදිහට කරන්නට කැමති අද විවෘත වුණා තමයි බස්නාහිර පළාත. මේ විවෘත වුණු ප්‍රදේශම යලි ඇඳිරි නීති පනවන්න එහෙම නැත්නම් හුදකලා කරන්නට සිදුවන්නේ අපේම හැසිරීම් රටාව අනුවයි. ඒ නිසා එය සිහි තබාගෙන කරන සෑම කටයුත්තකදීම මේ වෙලාවේ කටයුතු කිරීම වැදගත් බව ඔබට අවධාරණය කරමින් ඔබට සෞඛ්‍ය සම්පන්න නිරෝගී දිවියක් ප්‍රාර්ථනා කරමින් සබු ගන්නවා යලි හෙට උදෑසන හමුවන බලාපොරොත්තු වෙන්නේ. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.